තෙරුවන් සරණයි. ලැබුවා වූ 2021 වර්ෂයේ ශ්‍රී ලංකා වාසී හැම දෙනාටත් ලෝකවාසී හැම දෙනාටත් ඊටාම යහපත් නිරෝගී වර්ෂයක් වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් 2021 වර්ෂයේ මේෂ ලග්නයේ පටන් මීන ලග්නයේ දක්වා වූ ලග්න 12ට බලාපල කීමට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවට මේ ලබන්නා වූ වර්ෂය කොහොමද කියලා සැකෙමින් කීමට තරමක් බලාපොරොත්තු වෙනවා. කුම්භ රාශිය ශ්‍රී ලංකාවේ ලග්නය කියලා තමයි ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයින්ගේ විශේෂ පිළිගැනීම තියෙන්නේ. මේ ග්‍රහචාරයේ හැටියට කුම්භ ලග්නයේ නෙප්චූන් කියන ග්‍රහයා ලග්නයේ සිටිනවා. තුන්වැන්නේ යුරේනස් අඟහරු ග්‍රහයෙන් සිටිනවා. හතරවැන්නේ රාහු සිටිනවා. හයවැන්නේ චන්ද්‍රයා සිටිනවා. කේතු සිකුරු කේන්ද්‍රයේ දසවැන්නේ සිටිනවා. රවි බුධ ප්ලූටෝ කියන ග්‍රහ කේන්ද්‍රයේ 11 වෙන්නේ සිටිනවා. සෙනසුරුයි බ්‍රහස්පති 12 වෙන්නේ සිටිනවා. සිකුරු කේන්ද්‍රයේ අහස් මුදුනේ සිටියේදී උදා වීම එවත් කේන්ද්‍රයේ 4 වෙන්නා සහ 9 වෙන්නා අධිපතියා සිකුරු කේන්ද්‍රයේ 10 වෙන්නේ අහස් මුදුනේ සිටියේදී සතිය එහෙම නැත්නම් වර්ෂ සමාවෙන්න වර්ෂයේ උදා වීම යහපත් තත්වයක් කියලා පෙන්වන්න කරන්නට ඕන. ඒ නිසා තමන්ගේ ඉඩකඩම් සම්බන්ධයෙන් සහ විදේශ ගමන් සම්බන්ධයෙන් ඔබ බලාපොරොත්තු වන කාරණාවල් සාර්ථක කරගන්න තත්වයක් ඇති වෙනවා. මෙහිදී කියන්නට ඕනේ හතරවැන්න කියලා කේන්ද්‍රයේ හතරවැන්න කියලා කියන්නේ විපක්ෂය. ඒ විපක්ෂයට අයත් ලග්නාධිපතිය තමයි එහෙම නැත්නම් විපක්ෂය ගැන කියන රාශිය අධිපතිය තමයි සිකුරු. ඒ සිකුරු රජය ගැන කියන දසවැන්න කියන ස්ථානෙට ගිහිල්ලා තියෙන එක ගැන ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයින්ගේ මනස මෙහිදී යොමු යුතුයි කියන එකයි මම හිතන්නේ. කේන්ද්‍රයේ 11 වෙනි රවි බුධ ප්ලූටෝ කියන ග්‍රහයන්ගේ යෝගය යෙදিলা තියෙනවා. ඒ නිසා ඒ පාර්ලිමේන්තුව 11 වෙනි කියන්නේ පාර්ලිමේන්තුව. එතනදී යම් යම් විශේෂ තර්ක වගේ දේවල් වලට අවස්ථාවක් ලැබෙන්නට පුළුවන්. නමුත් එහි අධිපතිය බ්‍රහස්පති ඊටාම දුර්වලව පාර්ලිමේන්තුව ගැන කියන බ්‍රහස්පති නීච භංග වෙලා වුණත් කේන්ද්‍රයේ 12 වෙන්නේ යුද්ධයකින් පෙරදිලා සති දෙකක්වත් නැහැ. බොහොම දුර්වලව සිටින්නේ. ඒ නිසා අප්‍රේල් මාසේ 6 වෙනිදා ගුරු කුම්භ රාශියට යනතුරු පාර්ලිමේන්තුවේ සාරවත් යම් කිසි දෙයක් සිද්ධ වෙයි කියලා හිතන්නට අමාරුයි. ඒ නිසා ප්‍රඥාවන්තයින් මේ අවස්ථාවේදී ඒ தত্ত্বය වෙනස් කරලා රටේ தত্ত্বය යහපත් ආකාරයට ගන්න කොහොමද කියන එක කල්පනාකාරීව සිටින්නට ඕන. රාහු කේන්ද්‍රයේ 4 වෙන්නේ සිටින එක ශස්‍ය විනාශයකට අවකාශ තියෙනවා කියලා විශේෂයෙන් ධන ධාන්‍ය වගේ දේවල් වලට රජයට පාඩු වීම සිද්ධ වෙන්නට පුළුවනි. බලාපොරොත්තු වෙච්ච නොවුණු මේ කාලගුණ විපර්යාස වගේ දේවල් වෙන්න පුළුවනි. කේන්ද්‍රයේ ලග්නාධිපතිය 2-11 අධිපතියත් එක්ක 12 වෙන්නේ ව්‍යස්ථානයේ සිටින්නේ. ඒ නිසා වියදම් පැත්ත වැඩි, ණය ගැනීම තව වැඩි වෙනවා. ආර්ථිකය සකස් කරගන්නට බෑ. විශේෂයෙන් අප්‍රේල් මාසේ 6 වෙනිදා දක්වා. අප්‍රේල් මාසේ 6 වෙනිදාත් බ්‍රහස්පති කුම්භ රාශියට ගියාම සැප්තැම්බර් මාසේ 14 වෙනිදා වෙනකම් ඒ ස්ථානයේ සිටිනවා. යලිත් සැප්තැම්බර් මාසේ 14 වෙනිදා සිට නොවැම්බර් මාසේ 20 වෙනිදා දක්වා මකර රාශියේ යලිත් සිටින්නේ. ඒ නිසා 2021 නොවැම්බර් මාසේ 20 වෙනිදා බ්‍රහස්පති ස්ථිරව කුම්භ රාශියට යනතුරු සහනදායක තත්වයක් ස්ථිර සහනදායක තත්වයක් බලාපොරොත්තු වෙන්නට අමාරුයි. මේ 2021 වර්ෂයේ සූර්ය ග්‍රහණ දෙකක් සිද්ධ වෙනවා. චන්ද්‍ර ග්‍රහණ දෙකක් සිද්ධ වෙනවා. ජූනි 2 වෙනිදා සිට ජූලි 20 වෙනිදා දක්වා කාලේ කුජ ග්‍රහයා නීච වෙනවා. ඒ කුජ ග්‍රහයා නීච වෙන කාලයේදී රජයට සම්බන්ධ රාජ්‍ය නායකින් පරිස්සම් වෙන්නට ඕන. රාජ්‍ය නායකින්ට අනුතුරු රාජ්‍ය නායකින්ගේ ජීවිත වලට හානි වගේ දේවල් වෙන්නට හොඳටම අවකාශ ලැබෙනවා. කුජ ග්‍රහයා වෘෂභ රාශියට පැමිණෙනවා පෙබරවාරි මාසයේ 22 වෙනිදා අප්‍රේල් 14 වෙනිදා දක්වා තිබෙනවා. රජයේ යම්කිසි විශේෂ නිලතල දරන අයගේ සහාය විපක්ෂයට ලැබෙන බව තමයි ඒකෙන් පෙන්වුම් කරන්නේ. ඒ රහසේ සිදුවිය හැකි දෙයක්. නමුත් එය එළිවීමට තිබෙන ඉඩ හොඳටම මේ ප්‍රමාණවත් ග්‍රහචාරයෙන් පෙනෙන ආකාරයට අඟහරු ග්‍රහයක් හේවත් තමයි මේ කේන්ද්‍රයේ කුම්භ ලග්න කේන්ද්‍රයේ දසවැන්න අධිපතියා විපක්ෂය ගැන කියන 4 වෙන්නට පැමිණීමෙන් පැහැදිලිව පෙන්වුම් කරනවා
රජයට සම්බන්ධ යම් කිසි ප්‍රධාන නිලධාරීන් හෝ ප්‍රධාන තනතුරු දරන අය විපක්ෂයට යම් උදව් උපකාර කරන්නට එළඹෙන බව. ඒ විශේෂ දන්නතු ගොඩක් අය කරන්න ගිහිල්ලා මේ ප්‍රශ්නයක් විතරද. හැබැයි ඒකට ජ්‍යොතිෂයට දොස් කියන්න එපා. ඒක පුද්ගලයන්ගේ වරද කියලා. දන්නේ නැතුව වැඩි කරන්නේ. දන්නේ නැතුව ඔය ඒක තමයි. දන්නේ නැතුව බල කියනවා වගේම. ආවන්න හරියට. අපේ රට ගත්තාම අපේ රටේ එහෙම නැත්නම් ලෝකයේ මේ යුගය තුළ බොහොම අවඥාවට සහ හැල්ලුවට සහ ප්‍රතික්ෂේප වීමට සහ සාකච්ඡාවට භාජනය වෙච්ච නින්දා අපහාසයට ලක් වෙච්ච විෂයක් නැති තරමටම ජ්‍යොතිෂ ශාස්ත්‍රයේපත් වුණා. මොකද හේතුව අපි දන්නවා සමාජ මාධ්‍ය තුල තමයි ගොඩක් වෙලාවට පොදු මිනිස්සුන්ගේ මතාන්තර අපි දකින්නේ හඳුනාගන්නේ. ඒ වගේ මාධ්‍ය තුලින් මේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය දිහා බලනකොට ඒ වායේ තුල වැඩියෙන්ම හාස්‍යයට, උපහාසයට, අපහාසයට, ප්‍රතික්ෂේපයට ලක් වෙච්ච මාතෘකා ගත්තොත් එහෙම ඔබතුමා ඒ වැඩි ප්‍රමාණයක්ම සිද්ධ වුණේ අවාසනාවකට ජ්‍යොතිෂ විද්‍යාවලිය. ඉතින් ඒක අපි හරි සංවේගයටපත් වෙනවා. මොකද ජ්‍යොතිෂ විද්‍යාව කියන්නේ බුදුදහමටත් වඩා පැරණි, ඊටාම ශ්‍රේෂ්ඨ විෂයක්. ලෞතුරා බුදුරජාණන් වහන්සේවත් එහෙම දැන් අපි දන්නවා බ්‍රාහ්මණ ආදී මතිමතාන්තර නිර්දේ ලෙස බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. ඒවා තර්ක බිඳ දැමුවා. හැබැයි ලෞතුරා බුදුරජාණන් වහන්සේවත් මේවා හෙලා දැකලා පහත් කරලා ඊටම ලෞතුරා බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන මහ බෝසතාණන් වහන්සේ මේ ලෝකයට පැමිණීමේදී බලපු ඊටාම වටිනාම දේ මොකද? කාලය. මේ කාලය නියෝජනය කරන්නේ මොකද? ජ්‍යොතිෂය. ඔව් ඇත්තටම මේක ගණිත ක්‍රමයක් නේ. ඒක ගණිත ක්‍රම. හැබැයි ඒ වගේම මේ ශාස්ත්‍රයෙන් අකුසලයක් කළොත් මේ ශාස්ත්‍රයේ ඍෂිවරුම කියලා තියෙනවා රෞරව කියන අපායේ ගොඩාක් කල් දුක් විඳලා ඊට පස්සේ අන්ධව උපදිනවා කියලා. මොකද මේ අනිත් අයව අන්ධ කරන්න යන්නේ. අපි බලමු මේෂ ලග්නයට කොහොමද කියලා මේ 2021 වර්ෂයේ 2021 වර්ෂයේ මේෂ ලග්නයේ උපන් අයට ඊටාම යහපත් කියලා කියන්නට ඕන. ලග්නාධිපතියා අඟහරු ලග්නයේ සිටිනවා. කටක රාශියේ චන්ද්‍රය සිටින්නේ බ්‍රහස්පති සෙනසුරුයි කේන්දරේ කර්මස්ථානයේ හේවත් 9 වෙනි සිටිනවා. රවි බුධ යෝගයකුත් දෙදී තියෙනවා. ඒ නිසා මේෂ ලග්නයේ උපන් අයට මේ වර්ෂයේ යහපත් වෙනවට කිසිම සැකයක් නැහැ. ඔබේ ශක්තිය ධෛර්යය තවත් වැඩි වෙනවා. ඒ වගේම ප්‍රතාපවත් ගතියක් පෙන්වන්න කරනවා. දේශපාලන කටයුතු කරන අයට විශේෂයි. කටක රාශියේ 4 වෙනි චන්ද්‍රය සිටින නිසා හදිසි ධනලාභ, මැණික් ව්‍යාපාර කටයුතු කරන අයට විශේෂයෙන්ම යහපත් ජලයෙන් යම් ධනය හරි හම්බ කරන අය, දීවර කර්මාන්තයේදී සිටින අයට බොහොම යහපත් තත්ත්වයක් ඇති වෙනවා. විදේශ ගමන් බලාපොරොත්තු වෙනවා නම් ඔබ ඒවත් සාර්ථක කරගන්නට පුළුවනි. සෙනසුරුයි බ්‍රහස්පති බලවත් සිටිනවා කේන්දරේ විශේෂයෙන් සෙනසුරු කර්මස්ථානයේ බලවත්ව සිටිනවා. රැකියා ව්‍යාපාර වගේ දේවල් වලින් ඔබ බලාපොරොත්තු වෙන උසස් වීම් ලබා ගන්නට පුළුවනි. කුජ ග්‍රහයා ලග්නාධිපතියා නීච වෙන ජූනි 2 වෙනිදා සිට ජූනි 20 දක්වා කාලේ පරිස්සම් වෙන්නට මතක තබා ගන්නට ඕන. කුජ වෘෂභ රාශියට යනවා පෙබරවාරි මාස 22 වෙනිදා. එතෙන් සිට අප්‍රේල් 14 වෙනිදා දක්වා කතා කරන තමන්ගේ වචන ගැන බොහොම කල්පනාකාරීව කටයුතු කරන්න. පෙබරවාරි මාස 22 වෙනිදා දක්වා අඟහරු ලග්නයේ සිටින්නේ ඒ ලග්නාධිපතියා. එනිසා ඔබ සුරක්ෂිතයි. ඔබේ ව්‍යාපාර කටයුතු, විවාහ කටයුතු, විශේෂයෙන් විදේශ ගමන් සම්බන්ධයෙන් බලාපොරොත්තු වෙන දේවල් සාර්ථක කරගන්න පුළුවන්. මේ අතර කැපී පෙනෙන දෙයක් තමයි 8 වෙනි සිකුරුත් කේතුත් සිටීම. මෙය මේෂ ලග්නයේ උපන් ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් යම් බෙහෙත් ගන්න, වෛද්‍ය උපදෙස් ගන්න අයට එතරම් යහපත් නෑ කියලා කියන්නට ඕනේ. ඒ නිසා ශරීර සෞඛ්‍ය ගැන විශේෂ සැලකිලි දක්වන්න. දියවැඩියාව, මුත්‍ර පද්ධතියට සම්බන්ධ රෝග තියෙන අය කල්පනාවෙන් කටයුතු කරන්නට ඕන. රාහු දෙවැන්නේ හිටපු නිසා තමන් ගන්න ආහාර ගැන විශේෂ සංයමයක් ඇති කරගන්න.
වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයේ උපන් ඔබේ කේන්ද්‍රයේ රාහු ලග්නයේ සිටියේදී මේ වර්ෂය ආරම්භ වෙන්නේ. 9 වෙන්නේ බ්‍රහස්පති සෙනසුරුයි සිටිනවා. කටක රාශියේ හැවත් 3 වෙන්නේ චන්ද්‍රයා සිටිනවා. ඥාතීන්ගෙන් විශේෂයෙන් සහෝදරියන්ගෙන් ඔබ බලාපොරොත්තු වෙනවා නම් යම්කිසි ආධාරයක්, උපකාරයක් ජීවිතයේ අනාගතයේ සාර්ථක කරගන්න ඕන තත්ත්වයක් එය අනිවාර්යයෙන්ම ලැබෙන බව තමයි පෙන්වන්න කරන්නේ. පුළුවන් තරම් දුරට තමන්ගේ ඥාතිත්වය ආරක්ෂා වෙන ආකාරයෙන් කටයුතු කරන්න. රාහු ලග්නයේ සිටින නිසා සමහරක් අවස්ථාවලදී කෝපාවිෂ්ඨ වෙන්නට ඉඩ තියෙනවා. එය තරම් යහපත් වෙන්නේ නැහැ. ඔබ බලාපොරොත්තු වෙනවා නම් දුර ගමනක් යන්නට විදේශ ගමන් සම්බන්ධයෙන් මේ වර්ෂයේ ඒ කටයුතු සාර්ථක වෙනවා කියන එක පෙන්වන්න කරනවා. විශේෂයෙන් සෙනසුරු ග්‍රහයා කේන්ද්‍රයේ 9 වෙන්නේ ගමන් කරන්නේ. බ්‍රහස්පති පැමිණෙනවා කුම්භ රාශියට අප්‍රේල් මාසයේ 6 වෙනිදා. අප්‍රේල් මාසයේ 6 වෙනිදා සිට සැප්තැම්බර් 14 දක්වා කාලයත් ඊට පසුව නොවැම්බර් මාසයේ 20 වෙනිදා සිට ඉදිරි කාලයත් 2021 වර්ෂයේ වෘෂභ ලග්නයේ උපන් අයට යහපත් වෙනවා කියන එක කියන්නට ඕනේ. මිථුන ලග්නයේ උපන් අයගේ කේන්ද්‍රයේ 11 වෙන්නේ අඟහරු බල සම්පන්නව සිටිනවා. දෙවැන්නේ චන්ද්‍රයා කටක රාශියේ ස්වක්ෂේත්‍රව සිටිනවා. එතකොට මෙහිදී කැපීම පෙනෙන දෙයක් තමයි මිථුන ලග්නයේ උපන් අයට ලොකුම ධන යෝගයක් ඇතිව තමයි මේ සතියේ මේ වර්ෂයේ ආරම්භ වෙන්නේ. කටක රාශිය කියලා කියන්නේ මිථුන ලග්නයේ උපන් අයගේ දෙවැන්න. එහි චන්ද්‍රයා ස්වක්ෂේත්‍රයි. 11 වෙන්න කියලා කියන්නේ කේන්ද්‍රයේ ආර්ථිකය ගැන කියන තැන එතනත් අඟහරු ඊටම බල සම්පන්නව සිටිනවා. ඒ වගේම මෙතනදී පැහැදිලිව පෙනෙන දෙයක් තමයි අඟහරු චන්ද්‍රයව දකිනවා, චන්ද්‍රයා අඟහරුව දකිනවා. ඒ නිසා මිථුන ලග්නයේ උපන් අයට මේ වර්ෂයේ හදිසි ධන ලාභ ලැබෙන වර්ෂයක්. ඒ වගේම ඔබට ඉඩකඩම් සම්බන්ධයෙන් විශේෂ ලාභ ලැබෙනවා. ඒ වගේම බලාපොරොත්තු වෙන ව්‍යාපාර, අලුත් ව්‍යාපාර වගේ දේවල් සකස් කරගන්න පුළුවන්. ගේ දොර හැඩ වෙනවා. තමන්ගේ දරුවන්ගේ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. සෙනසුරුයි බ්‍රහස්පති කේන්ද්‍රයේ 8 වෙන්නේ සිටින්නේ. මේ යහපත් දෙීමක් නෙමෙයි. ඔබ ඊටාම කල්පනාකාරීව කටයුතු කරන්නට ඕන. හැමදෙනාම ආශ්‍රය කිරීමේදී බොහොම කල්පනාවෙන් කටයුතු කරන්න. විශේෂයෙන් නොවැම්බර් මාසයේ 22 වෙනිදා කුම්භ රාශියට බ්‍රහස්පති ස්ථිරව යනතුරු තමන්ගේ තත්වය ගැන ඊටාම කල්පනාවෙන් කටයුතු කරන්න. අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න එපා. උසස් අයගේ ආශිර්වාදය ලබා ගන්නට නම් ඔබට තැන්පත්ව කටයුතු කරන්න සිද්ධ වෙනවා. අප්‍රේල් මාසයේ 6 වෙනිදා සිට සැප්තැම්බර් මාසයේ 14 වෙනිදා දක්වා ගුරු කුම්භ රාශියේ හැසිරෙන හේවත් ගුරු පුණ්‍යස්ථානයේ හැසිරෙන කාලයේදී ඔබට తాවකාලික යහපත් තත්වයක් පෙන්වන්න කරන්න පුළුවන්. නමුත් සැප්තැම්බර් 14 සිට නොවැම්බර් මාසයේ 20 වෙනිදා දක්වා කාලයේ යලිත් බ්‍රහස්පති මකර රාශියට පැමිණෙනවා. ඒ කාලේ යහපත් වෙන්නේ නැහැ. සූර්යග්‍රහණ චන්ද්‍රග්‍රහණ දෙකක් සලකලා බැලුවාම මිථුන ලග්නයේ උපන් අයගේ ඒ සෙනසුරු ගමන් කරන ආකාරය, බ්‍රහස්පතිය ගමන් කරන ආකාරය යම් ආගමික කටයුතු වලින් මැඩපවත්ව ගන්නට උත්සාහ කරන්න. එහෙම නැත්නම් තියෙන හොඳ ධන යෝගයක ප්‍රතිඵල නොලැබී යන්නට පුළුවන්. මෙහිදී තමන් භාවිතා කරන වචන ඊටාම පරිස්සමෙන් භාවිතා කරන්නට මතක තබා ගන්නට අවශ්‍යයි. කටක ලග්නයේ උපන් අයගේ මේ වර්ෂය 2021 වර්ෂයේ ආරම්භ වෙන්නේ තමන්ගේ ලග්නයේ අධිපතියා චන්ද්‍රයා ලග්නයේ සිටියේදී. ඒ නිසා ඔබේ ආත්ම විශ්වාසය වැඩි වෙනවාට කිසිම සැකයක් නැහැ. කේන්ද්‍රයේ 7 වෙන්නේ සෙනසුරුයි බ්‍රහස්පති සිටිනවා. විවාහ මංගල කටයුතු අවස්ථාවන්ට පැමිණ සිටින තරුණ තරුණියන්ට මෙය හොඳ අවස්ථාවක්. ඔබ බලාපොරොත්තු වෙන ප්‍රේම සම්බන්ධතා සාර්ථක කරගන්න පුළුවනි. මංගල යෝජනාවලදී ඔබේ තත්ත්වය යහපත් වෙනවා කියන එක කියන්නට ඕන. අඟහරු කේන්ද්‍රයේ 10 වෙන්නේ සිටිනවා පෙබරවාරි මාසයේ දක්වා. එතෙක් බලාපොරොත්තු වෙන හැම කාරණයක්ම වගේ සාර්ථක කරගන්න පුළුවන්. විශේෂයෙන් රැකියා ව්‍යාපාර කටයුතු, විදේශ ගමන් සම්බන්ධයෙන් ඔබ බලාපොරොත්තු වෙන දේවල් සාර්ථක කරගන්නට පුළුවන්. කේන්ද්‍රයේ අප්‍රේල් මාසයේ 6 වෙනිදා සිට සැප්තැම්බර් මාසයේ 14 වෙනිදා දක්වා කේන්ද්‍රයේ 8 වෙනිදාට බ්‍රහස්පති යනවා. ඒ තරම් යහපත් නැහැ. යලිත් සැප්තැම්බර් මාසයේ 14 වෙනිදා ඉඳලා නොවැම්බර් මාසයේ 20 වෙනිදා දක්වා කාලය යහපත් වෙනවා. නොවැම්බර් මාසයේ 20 වෙනිදායින් පස්සේ කුම්භ රාශියට බ්‍රහස්පති ගමන් කිරීම ගැන කටක ලග්නයේ උපන් අය කල්පනාකාරීව කටයුතු කරන්නට අවශ්‍යයි. කෙසේ වෙතත් ඔබේ ලග්නාධිපතියා චන්ද්‍රයා ලග්නයේ සිටියේදී ආරම්භ වෙන මේ වර්ෂයේ වැඩි කාලයක්, වැඩි වෙලාවක් යහපත් පතට හරව ගන්න පුළුවන් තරම් දුරට ආගමික ශක්තිය ලබා ගන්න. ඒ නිසා ඒ වගේම පුළුවන් තරම් දුරට ඉවසීමෙන් කටයුතු කරන්නට පුරුදු වෙන්න.
සිංහ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපතියා රවි 2.11 අධිපති බුධ ග්‍රහයත් එක්ක කේන්ද්‍රයේ 5 වෙනි සිටියේදී තමයි මේ වර්ෂයේ ඔබට උදා වෙන්නේ. ඒ නිසා ඔබ බලාපොරොත්තු වෙන ආර්ථික කටයුතු සෑහෙන තරම් දුරට සාර්ථක කරගන්න පුළුවනි. කේන්ද්‍රයේ 9 වෙන්නේ එවත් පුණ්‍ය ස්ථානයේ අඟහරු සක්ෂේත්‍රව සිටිනවා. විදේශ ගමන් සම්බන්ධයෙන් එහෙම නැත්නම් පිටරටක රැකියාවට යාම සම්බන්ධයෙන් පිටරටක අධ්‍යාපනයට යාම සම්බන්ධයෙන් ඔබ බලාපොරොත්තු වෙන කටයුතු සාර්ථක කරගන්නට පුළුවනි. සිකුරුයි කේතුයි සිටින ආකාරයේ අනුව ඉඩකඩම් සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් හටගන්නට ඉඩ තියෙනවා. රැකියා ස්ථානයේ පුංචි සතුරු කරදර වගේ දේවල් එන්න පුළුවනි. ඔබ ක්‍රියා කරන ආකාරය අනුව ජයග්‍රහණය හෝ පරාජය ඔබට එන්නට පුළුවනි. එහිදී ඔබ කල යුත්තේ පුළුවන් තරම් දුරට වාචිකව ප්‍රශ්නය විසඳ ගන්නට අනිත් අයගේ ආශිර්වාදය ලබා ගන්න එක. සහ ආගමිකව ඒ සම්බන්ධයෙන් උපකාරය ප්‍රාර්ථනා මොනම ආකාරයකින්වත් වාද විවාද වලට පැටලෙන්නට එපා. මොකද විශේෂයෙන් අඟහරු ග්‍රහයා වෘෂභ රාශියට ගියාට පස්සේ පෙබරවාරි මාසේ 22 වෙනිදායින් පස්සේ අප්‍රේල් 14 වෙනිදා දක්වා කාලයේ විශේෂයෙන් වාද විවාද වලින් ඈත්ව කටයුතු කරන්නට මතක තබා ගන්නට ඕනේ. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයේ උපන් ඔබේ කේන්ද්‍රයේ 4 වෙන්න බල සම්පන්නව සිටියේදී තමයි මේ වර්ෂය 2021 වර්ෂය ඔබට උදා වෙන්නේ. රවි බුධ යෝගයේ කේන්ද්‍රයේ 4 වෙනි යෙදී සිටිනවා. බ්‍රහස්පති සෙනසුරුයි කේන්ද්‍රයේ 5 වෙනි හෙවත් විද්‍යාස්ථානයේ සිටිනවා. අධ්‍යාපනයේ කටයුතු කරන විශේෂයෙන් ඉංජිනේරු වංශේ ගණිත කටයුතු පරිගණක සම්බන්ධයෙන් ඔබ යම් කිසි අධ්‍යාපනයක් ලබන දරුවෙක් නම් එහෙම නැත්නම් උසස් අධ්‍යාපනයක් කරන කෙනෙක් නම් ඔබට හොඳම තත්වයකින් විභාග වලින් ජයග්‍රහණය කරන්න පුළුවන් මේ වර්ෂයේදී. ඒ වගේම ඔබ බලාපොරොත්තු වෙනවා නම් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වීමක් සම්බන්ධයෙන් පුළුවන් තරම් දුරට උත්සාහ කරන්න මේ වර්ෂයේදී ඔබට ඒ සඳහා බලාපොරොත්තු වෙන කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. චන්ද්‍රයා කේන්ද්‍රයේ 11 වෙන්නේ සිටින්නේ කටක රාශියේ. ඒ නිසා ආර්ථිකය සම්බන්ධයෙන් බොහොම යහපත් තත්වයක් ඇති වෙනවා. ආර්ථිකයේ සහ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් කන්‍යා ලග්නයේ උපන් අය බලාපොරොත්තු වෙන කටයුතු සාර්ථක වෙනවා. සමගම කේන්ද්‍රයේ 7 වෙනි අධිපති බ්‍රහස්පති නීචත්වයෙන් මිදෙනවා අප්‍රේල් මාසේ 6 වෙනිදාට. එතෙන් සිට සැප්තැම්බර් මාසේ 14 වෙනිදා දක්වා කාලයත් නොවැම්බර් මාසේ 20 වෙනිදා දක්වා 20 වෙනිදායින් පස්සේ කාලයත් මංගල කටයුතු සම්බන්ධයෙන් ඔබට යහපත් වෙනවට සැකයක් නැහැ. සිකුරුයි කේතුයි කේන්ද්‍රයේ 3 වෙනි සිටින්නේ තමන්ගේ ඥාතීන් සම්බන්ධයෙන් ඔබට යම් කිසි උපකාරයක් කරන්නට එහෙම නැත්නම් ඒ අයට ආධාරයක් කරන්නට සිද්ධ වේවි. ඒ නොපැකිලව කරනවා නම් වඩා හොඳයි. නමුත් මතක තබා ගන්න යම් ගැටුම් ඇති වෙන තත්වයක් ඇති වෙන්නට අවකාශ තියෙනවා. අඟහරු කේන්ද්‍රයේ 8 වෙනි සිටින දී වර්ෂය ආරම්භ වෙන්නේ. අඟහරු 11 වෙනි කේන්ද්‍රයේ 8 වෙනි සිටියේදී වර්ෂය ආරම්භ වෙන නිසා විශේෂයෙන් අනතුරුදායක දේවල් සම්බන්ධයෙන් ඔබ තරමක් කල්පනාවෙන් කටයුතු කරන්න. වාහන අනතුරු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විදුලියෙන් එන අනතුරු වෙන්න පුළුවන්. ගින්දරෙන් එන අනතුරු වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලදී අනතුරු මැද්දටත් යන්නට එපා. ඒ ගැන බලාගෙන කටයුතු කරන්න. තුලා ලග්නයේ උපන් ඔබගේ චන්ද්‍රයා දසවැන්න අධිපතිය කර්මස්ථාන අධිපතිය කර්මස්ථානයේ සිටියදීම තමයි මේ වර්ෂයේ උදා වෙන්නේ. ඒ වගේම කේන්ද්‍රස්ථානයක් වූ 4 වෙනි බ්‍රහස්පති සෙනසුරුයි සිටිනවා. තවත් කේන්ද්‍රස්ථානයක් වූ 7 වෙනි ග්‍රහයෝ සිටිනවා. කේන්ද්‍රස්ථාන 4න් 3ක ග්‍රහයෝ සිටියදී තමයි තුලා ලග්නයේ උපන් අයගේ මේ සතිය සමාවෙන්න මේ වර්ෂයේ ආරම්භ වෙන්නේ. 2021 වර්ෂයේ තුලා ලග්නයේ උපන් අයට යහපත් වර්ෂයක් වෙනවා අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන්. ඒ වගේම රැකියා ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන්, ධනය සම්බන්ධයෙන් ඔබ බලාපොරොත්තු වෙන කාරණාවල් හැම දෙයක්ම වගේ සාර්ථක වෙන තත්වයක් තමයි පෙන්වන්න කරන්නේ. රවි බුධ යෝගයත් කේන්ද්‍රයේ 3 වෙනිදී සිටිනවා. ඥාතීන් සම්බන්ධයෙන්, අසල්වාසීන් සම්බන්ධයෙන් ඔබ බලාපොරොත්තු වෙන කාරණාවල් සාර්ථක කරගන්න පුළුවන්. රාහු 8 වෙනි ගමන් කිරීම තමයි තුලා ලග්නයේ උපන් අය පරිස්සමින් ක්‍රියා කළ යුත්තේ. ඒ ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් කල්පනාවෙන් කටයුතු කරන්නට ඕන. අනතුරු සම්බන්ධයෙන් තුවාල වීම සම්බන්ධයෙන් බලාගෙන කටයුතු කරන්නට ඕන. මුත්‍ර පද්ධතියට සම්බන්ධ රෝග, දියවැඩියාව තිබෙන අය, කුසේ රෝග තිබෙන අය, ગેස්ට්‍රයිටික් වගේ තියෙන රෝග තියෙන අය බලාගෙන කටයුතු කරන්න. ඒ වගේම ඔබ යම් කැලෑ ප්‍රදේශවල ජීවත් වෙන අය සර්ප බිහින බලාගෙන කටයුතු කරන්නට ඕන. රාහු 8 වෙනිදී ගමන් කරන නිසා. නමුත් තුලා ලග්නයේ උපන් අයගේ බ්‍රහස්පති ඊටාම හොඳ තත්වයකට යනවා අප්‍රේල් මාසේ 6 වෙනිදා.
කුම්භ රාශියට හේවත් විද්‍යාස්ථානයට යන්නේ. එතෙන් සිට සැප්තැම්බර් මාසේ 14 වෙනිදා දක්වා කාලයේදී ඔබ බලාපොරොත්තු වෙන අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ඉතාම යහපත්. අලුතෙන් බලාපොරොත්තු වෙනවා නම් අධ්‍යාපන උසස් තත්ත්වයක් විභාග වගේ දේවල් වලට ඉදිරිපත් වෙනට ඒ කාලේ ඉතාම හොඳයි. සැප්තැම්බර් මාසේ 14 වෙනිදා ඉඳලා නොවැම්බර් මාසේ 20 වෙනිදා දක්වා යලිත් බ්‍රහස්පති මකර රාශියට එනවා. ඒ තත්ත්වය සාමාන්‍යයි. යලිත් නොවැම්බර් මාසේ 20 වෙනිදා කුම්භ රාශියට බ්‍රහස්පතිය ගියාම තුලා ලග්න උපන් අයට යහපත් තත්ත්වයක් ඇති වෙනවා කියලා කියන්නට ඕන. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්න උපන් අයගේ පුණ්‍යස්ථානයේ චන්ද්‍රයා කටක රාශියේ සිටියේදී මේ වර්ෂයේ උදා වෙන්නේ. ඒ නිසා ඔබේ පෙර පින ගැන විශ්වාසයක් තබාගෙන කටයුතු කරන්න. හැම කේන්දරයකම පූර්ව පුණ්‍ය බලයක් තියෙනවා. ඒ පූර්ව පුණ්‍ය බලය උඩට ගන්නට බලාපොරොත්තු වෙන කාරණා සාර්ථක කරගන්න පුළුවනි. පුළුවන් තරම් දුරට ආගමානුකූලව කටයුතු කරන්න උත්සාහ කරන්න. විශේෂයෙන් ඔබ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු කරනවා. ඔබ දේශපාලනයට සම්බන්ධව බොහොම කල්පනාවෙන් කටයුතු කරන්නට ඕන. සුදුසු නැති මහජනයාට කරදර සිද්ධ වෙන යම් කිසි දෙයක් කරලා අකුසල් කර සිද්ධ වුණොත් මෙතනදී අර චන්ද්‍රයා නම වෙන්නේ හිටියා කියලා එතනදී වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ චන්ද්‍රයා පූර්ණ පුණ්‍යස්ථානයක බල සම්පන්න තත්ත්වයක් ඇති කරගන්න තමන් මේ ආත්මයේදී කරන ක්‍රියාවලුත් බලපානවා. ඒ නිසා පුළුවන් තරම් දුරට තමන් හදවතින්ම අවංකවම ඒ සේවයක් කරනවා නම් ඒ සේවයකට ඒ රැකියා ස්ථානයේදී එසේමයි. ඒ රැකියා ස්ථානයේදී පුළුවන් තරම් දුරට ඒ අනිත් අයට කරදරයක් නොවන ආකාරයෙන් කටයුතු කරන්නට ඕන. ධනු රාශියේ රවි බුධ යෝගය කේවත් දෙවැන්නේ රවි බුධ යෝගයේ යෙදී සිටිනවා. ඔබේ ආර්ථිකයේ සෑහෙන තරම් දුරට උසස් තත්ත්වයකට ගන්න පුළුවන්. කේතු සහ සිකුරු කේන්දරයේ ලග්නයේ සිටීම තරම් යහපත් නැහැ. සමහරක් වෙලාවට අනෙක් අය කියන දේවල් අහලා වැරදි තීරණ ගන්නට අවකාශ තියෙනවා. එහිදී ඔබට යම් යම් නීති ප්‍රශ්න හරි එහෙම නැත්නම් සම්වෙනක් කරදර හරි මහජන ප්‍රසාදයේ අඩුවීම හෝ වෙන්න පුළුවනි. විවාහ ජීවිතය ගැන තරමක් කල්පනාකාරීව කටයුතු කරන්න. කෙසේ වෙතත් ඔබේ ලග්නාධිපති අංගහරු ස්වක්ෂේත්‍ර බලයෙන් 6 වෙනි සිටියේදී මේ වර්ෂය ආරම්භ වෙන්නේ. ඒ නිසා වර්ෂයේ පුරාම ඔබට යම්කිසි ජයග්‍රහණී කාර්ය තත්ත්වයක් ඇති වෙනවා. කුජ ග්‍රහය ඔබේ ලග්නාධිපතිය නීච වෙනවා ජූනි මාසේ 2 වෙනිදා සිට ජූලි 20 වෙනිදා දක්වා. ඒ කාලය තුළදී තරමක් කල්පනාවෙන් කටයුතු කරන්නට අවශ්‍යයි. ධනු ලග්නය. ධනු ලග්නය උපන් ඔබගේ මේ වර්ෂය ආරම්භ වෙන්නේ රවි බුධ යෝගයේ ලග්නයේ සිටියේදී. ඒ වගේම කේන්දරයේ පස්වැන්නේ අඟහරු ඊටම බල සම්පන්නව සිටිනවා. සෙනසුරුයි බ්‍රහස්පති කේන්දරයේ දෙවැන්නේ සිටිනවා. මේ ධන යෝගයක්. මේ වර්ෂයේ ඔබට ධන යෝගයක් කරගන්න පුළුවනි. විදේශ ගමන් සම්බන්ධයෙන් ඔබ බලාපොරොත්තු වෙන කටයුතු අනිවාර්යයෙන්ම සාර්ථක වෙන සත්‍යයක් ඇති වෙනවා. උසස් අයගේ ආශිර්වාදය ලැබෙනවා. ආගමික ආශිර්වාදය තව වැඩිපුර ලබා ගන්න පුළුවනි. රාහු කේන්දරයේ 6 වෙනි වෘෂභ රාශියේ සිටින නිසා බාධක සතුරු කරදර ඊර්ෂ්‍යා කරනාගේ උපද්‍රව මර්ධනය කරගන්න පුළුවන් ශක්තියක් පෙන්වුම් කරනවා. චන්ද්‍රයා 8 වෙනි සිටියේදී වර්ෂය ආරම්භ වීම තරමක් කල්පනාකාරීව කටයුතු කරන්නට ඕන. ශරීර සෞඛ්‍යය ගැන කල්පනාකාරීව කටයුතු කරන්න. ඒ වගේම ජලයේදී කල්පනාවෙන් තමන්ගේ ආරක්ෂාව ඇති කරගන්නට ඕන. ඒ වගේම ජලයෙන් ඇතිවිය හැකි රෝග ගැන මේ වර්ෂයේ පුරා ධනු ලග්නයේ උපන් අය කල්පනාවෙන් කටයුතු කරන්න මතක තබා ගන්න. ඒ වගේම 12 වෙන්නේ සිකුරු කේතු සිටින తত্ত্বය හොඳමදි. ඒ නිසා ඇස් රෝග වගේ දේවල් සම්බන්ධ වෙනොත් ස්ත්‍රීන් සමග කටයුතු කරනකොටත් ධනු ලග්නයේ උපන් අය බොහොම කල්පනාවෙන් කටයුතු කරනවා. අප්‍රේල් මාසේ 6 වෙනිදා ගුරු කුම්භ රාශියට යනවා. සැප්තැම්බර් මාසේ 14 වෙනිදා තෙක් ඒ තියෙනවා. එහිදී පෙනෙනවා ගුරු කුම්භ රාශියට ගියාම 9 වෙනිදා දකින්නවා. ඒ වගේම 7 වෙනිදා දකින්නවා. විවාහ මංගල කටයුතු වලට විදේශ ගමන් සම්බන්ධ වෙලා ඔබට ඉතාම හොඳ තත්ත්වයක් එහිදී උදා වෙනවා. සැප්තැම්බර් මාසේ 14 වෙනිදා යලිත් ගුරු මකර රාශියට එනවා. නොවැම්බර් 20 වෙනිදා සිට 20 වෙනිදා දක්වා මකර රාශියේ සිටිනවා. නොවැම්බර් මාසේ 20 වෙනිදා යෙන් පසු යලිත් බ්‍රහස්පති කුම්භ රාශියට ගියාම මා කලින් සඳහන් කළ ඒ විදේශ ගමන් යෝගයත් මංගල කටයුතු සම්බන්ධයෙන් ඇති වෙන තත්ත්වයක් පෙන්වුම් කරනවා. කුජ ග්‍රහයාගේ ගමනත් එතරම් අයහපත් කියලා කියන්නට බෑ. නමුත් කුජ නීච වෙන කාලය, ඒවත් කුජ ග්‍රහය 8 වෙනිට යන කාලයේ මෙහිදී මා සඳහන් කර තබන්නම් ජූනි 2 වෙනිදා සිට ජූලි 20 වෙනිදා දක්වා කාලේ ඔබේ ශරීර සෞඛ්‍ය ගැන අනතුරු ගැන ධනු ලග්නයේ උපන් අය කල්පනාවෙන් කටයුතු කරන්න ඕන.
මකර ලග්නය. මකර ලග්නය උපන් අයට මේ වර්ෂය උදා වෙන්නේ ඉතාම යහපත් වර්ෂයක් විදියටයි. ඔබේ ලග්නාධිපතිය සෙනසුරු නීච භංග බ්‍රහස්පතිත් එක්ක ලග්නයේ සිටිනවා. අඟහරු කේන්දරයේ 4 වෙනියේ සිටිනවා. 7 වෙනියේ චන්ද්‍රයා ඉතාම බල සම්පන්නව සිටිනවා. ඒ නිසා ඔබ බලාපොරොත්තු වෙන ආර්ථික තත්ත්වයේ උසස් තත්ත්වයක ගන්න පුළුවනි. විවාහ මංගල කටයුතු ප්‍රේම සම්බන්ධතා වැනි දේවල් ඉහළින්ම සාර්ථක වෙනවා. විශේෂයෙන්ම වෙන්නුම් කරන දෙයක් තමයි අධ්‍යාපන කටයුතු. උසස් අධ්‍යාපන කටයුතු කරන්න බලාපොරොත්තු වෙන අය, උසස් රැකියාවකට යන්න බලාපොරොත්තු වෙන අයට හොඳම කාලයක් එනවා කියන එක කියන්න පුළුවනි. අප්‍රේල් මාසේ 6 වෙනිදායින් පසු ගුරු කුම්භ රාශියට දෙවෙනිට ගියාම බලාපොරොත්තු වෙන ආර්ථික තත්ත්වයන් ඉතාම ඉහළින් ලබා ගන්නට පුළුවනි. කේන්දරයේ සිකුරුයි කේතුයි 11 වෙනියේ සිටින්නේ එයත් ආර්ථිකය සම්බන්ධයෙන් බොහොම හොඳ තත්ත්වයක් ඇති කරනවා. රවි බුධ යෝගයේ කේන්දරයේ 12 වෙනියේ සිටින්නේ ඒ නිසා ලැබෙන මුදල් ආරක්ෂිතව තබා ගන්නට මතක තබා ගන්නට ඕන. ඒ වගේම ආගමික කටයුතු සම්බන්ධයෙන් ඔබ දක්වන උනන්දුව වැඩි කරන්න. එතකොට පුළුවන් වේවි යම්කිසි ශක්තියක් ඇති කර ගන්නට. කුජ ග්‍රහයාගේ ගමන අනුව ගන්නකොට පෙබරවාරි මාසේ 22 වෙනිදා දක්වා පෙබරවාරි 22 වෙනිදා දක්වා තත්ත්වය යහපත්. පෙබරවාරි 22 සිට අප්‍රේල් 14 වෙනිදා දක්වා කුසට සම්බන්ධ රෝගයක් හෝ එහෙම නැත්නම් පපුවට සම්බන්ධ හෘදයට සම්බන්ධ රෝගයක් සම්බන්ධයෙන් ඔබේ කල්පනාව ටිකක් දැඩිව යොමු කළ යුතුයි. මකර ලග්නයේ උපන් අයගේ ඒ අඟහරු ගමන් කරන ආකාරයේ ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් තරමක් යහපත් තත්ත්වයකට ගන්නට ඔබේ ක්‍රියාවන් බලපානවා කියලා කියන්නට ඕන. කුම්භ ලග්නයේ උපන් අයට වර්ෂයේ ආරම්භ වෙන්නේ මධ්‍යම තත්වයෙන්. අප්‍රේල් මාසේ 6 වෙනිදා ගුරු ග්‍රහයා කුම්භ රාශියට පැමිණෙනවා. එතෙන් සිට සැප්තැම්බර් මාසේ 14 වෙනිදා දක්වා කාලයේ ඒ ගුරු කුම්භ රාශියේ සිටින කාලයේදී ඔබේ ජීවිතයේ දියුණුවට කරන කටයුතු බොහොම දුරට සාර්ථක කරගන්නට පුළුවනි. එතෙක් විශේෂයෙන් අප්‍රේල් මාසේ 6 වෙනිදා දක්වා කාලයේදී බොහොම කල්පනාවෙන් කටයුතු කරන්න. විශේෂයෙන් මංගල කටයුතු සම්බන්ධයෙන් විවාහ ජීවිතය සම්බන්ධයෙන් විශේෂ ආරක්ෂාවක් ඇති කර ගන්නට ඕනි. පුළුවන් තරම් දුරට අනිත් පාර්ශවයේ ඔබ ස්ත්‍රියක් නම් පුරුෂයාගේ පාර්ශවයත් පුරුෂයෙක් නම් ස්ත්‍රියගේ පාර්ශවයත් සම්බන්ධයෙන් ඒ කටයුතු කිරීම බොහොම කල්පනාවෙන් කරන්නට මතක තබා ගන්න. අප්‍රේල් 6 වෙනිදා සිට සැප්තැම්බර් 14 වෙනිදා දක්වා ඔබ බලාපොරොත්තු වෙන ව්‍යාපාර කටයුතු, ආර්ථික කටයුතු, රැකියා සම්බන්ධ කටයුතු සහ අධ්‍යාපන කටයුතු ඉහළම තත්ත්වයකින් ගන්න පුළුවන්. සැප්තැම්බර් 14 වෙනිදා සිට නොවැම්බර් 20 වෙනිදා දක්වා කාලයේ යලිත් අරමා කලින් කී ආකාරයෙන් පරිස්සමින් කටයුතු කරන. නොවැම්බර් මාසේ 20 වෙනිදායින් පස්සේ ගුරු ග්‍රහයා කුම්භ රාශියට එනවා. එතෙන් සිට ගුරු ග්‍රහයා මීන රාශිය පහු කරන තුරු කාලේ ඔබ බලාපොරොත්තු වෙන ලොකු ධනයක් අයිති වෙනවා කියන එක කියන්නට පුළුවන්. කුජ ග්‍රහයාගේ ගමන කුජ පෙබරවාරි මාසේ 22 වෙනිදා සිට අප්‍රේල් මාසේ 14 වෙනිදා දක්වා 4 වෙනිදා සිටින්නේ. ඒ නිසා හෘදේ රෝගීන් වැනි අය තරම කල්පනාකාරීව කටයුතු කරන්නට අවශ්‍යයි. ඒ වගේම කුජ නීච වීමක් පෙන්වුම් කරනවා ජූනි 2 වෙනිදා සිට ජූලි 20 වෙනිදා දක්වා කාලේ. කටක රාශිය හේවත් 6 වෙනි අන්න ඒ අවස්ථාවේදී සතුරන්ගේ යම්කිසි පරාජයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. කුම්භ ලග්නයේ උපන් අයට මිශ්‍ර ඵල දෙන වර්ෂයක් විදිහට තමයි මේ වර්ෂය පෙන්වුම් කරන්නේ. නමුත් අප්‍රේල් 6 සිට සැප්තැම්බර් 14 වෙනිදා දක්වා නොවැම්බර් මාසේ 20 වෙනිදායින් පසු කාලයක් කුම්භ ලග්නයේ උපන් අයට යහපත්. අවසාන ලග්නේ මීන ලග්නය. මීන ලග්නයේ උපන් ඔබගේ දෙවැන්නේ අඟහරු ස්වක්ෂේත්‍රව බල සම්පන්නව සිටිනවා. ඒ වගේම කැපී පෙනෙන දෙයක් තමයි විද්‍යාස්ථානයේ චන්ද්‍රයා බල සම්පන්නව සිටින එක. පස්වෙන්න කියලා කියන්නේ විද්‍යාස්ථානයේ වගේම පුත්‍රස්ථානයක් කියනවා. ඒ නිසා මුලින්ම කියන්නට ඕන මම විද්‍යාව හදාරන කෙනෙක් නම් පාසල් දරුවෙක් නම් ඒ වගේම උසස් අධ්‍යාපනයට අවතීර්ණ වෙන්නට බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඒ බලාපොරොත්තු වෙන ආකාරයෙන්ම අධ්‍යාපන කටයුතු ඉහළින්ම කරන්න පුළුවන්. ඒම නිසා වතපොත ගැන අධ්‍යාපනය ගැන විමර්ශනය ගැන දක්වන කාලය වැඩි කරන්න. ඒ වගේම ඔබ දරුවන් සම්බන්ධයෙන් දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දක්වන කෙනෙක් නම් මේ වර්ෂයේදී ඔබ බලාපොරොත්තු වෙන ඒ උසස්ම තත්ත්වයක් ඇති වෙන්න පුළුවනි. ඔවුන්ගේ කටයුතු කිරීමට අවශ්‍ය ආර්ථිකය ඉහළින්ම ලැබෙනවා. ඔබේ කේන්දරයේ රවි බුධ යෝගයේ කේන්දරයේ දසවැන්නේ සිටියේදී මේ වර්ෂය උදා වෙන්නේ රැකියා ව්‍යාපාර කටයුතු වලින් වෙළඳාම් වලින් ඔබ බලාපොරොත්තු වෙන උසස් ධනයක් මේ වර්ෂයේදී ලැබෙනවා කියලා කියන්නට ඕනේ. සිකුරුයි කේතුයි කේන්දරේ 9 වෙනි වෙනවා විදේශ ගමන්.
ඒ වගේම උසස් අයගෙන් ආශිර්වාද ලබා ගැනීම, ආගමික කටයුතු සම්බන්ධයෙන් ආශිර්වාද ලබා ගැනීම ඔබට යහපත්. ඒ අනුව ගන්නකොට මේ මීන ලග්නේ ගැන විශේෂ සඳහනක් කරන්නට ඕන. අඟහරු, රාහු, චන්ද්‍රයා, සිකුරු, කේතු, රවි, බුධ, ගුරු, සිකුරු මේ ග්‍රහයෝ සියලු දෙනාම වගේ මේ වර්ෂයේ ආරම්භයේදී ඔබට වාසි වෙන විදිහට තමයි තියෙන්නේ. ඔබට එකම ග්‍රහයක්වත් අවාසියක් වෙන විදියක් පෙන්වුම් කරන්නේ නැහැ. එකම දේ තියෙන්නේ යම්කිසි පුණ්‍ය කර්මයක් කරන්න ගියාම ඊට බාධා සැලසේවි. ඒ ගැන බලාගෙන කටයුතු කරන්න. ඥාතීන් සම්බන්ධයෙන් කරන ක්‍රියාවලදී ධර්ම කල්පනාවෙන් කටයුතු කරන්නට ඕන. අප්‍රේල් 6 වෙනිදා සිට සැප්තැම්බර් 17 වෙනිදා දක්වා කාලේ ගුරු ග්‍රහය කුම්භ රාශියට හෙවත් ඔබේ කේන්දරයේ 12 වෙනිට යනවා. එහිදී ආර්ථිකයේ පරිසම් කරගන්නට අවශ්‍යයි. ඒ වගේම නඩු වැනි දේවලුත් තරමක් පරිසම් වෙන්නට ඕන. නොවැම්බර් මාසයේ 20 වෙනිදා යලිත් කුම්භ රාශියට යනවා. අප්‍රේල් 6 සිට සැප්තැම්බර් 14 වෙනිදා දක්වා කාලේ තමයි කුම්භ රාශියේ මුලින්ම සිටින්නේ. එතෙන් සිට යලිත් සැප්තැම්බර් 14 සිට නොවැම්බර් 20 වෙනිදා දක්වා බ්‍රහස්පති යලිත් මකර රාශියට යනවා. ආයෙත් නොවැම්බර් මාසයේ 20 වෙනිදා කුම්භ රාශියට බ්‍රහස්පතිය ගියාමත් ඔබ තරමක් කල්පනාවෙන් කටයුතු කරන්නට අවශ්‍යයි. අඟහරුගේ ග්‍රහ ගමන ඔබට තරම්ම අයහපත් නැහැ. ඒ නිසා මීන ලග්නයේ උපන් අයට මේ වර්ෂයේ යහපත් වර්ෂයක් වෙනවට සැකයක් නැහැ. පුළුවන් තරම් දුරට ඒ ආගමික කටයුතු කරන්න. සමදනාටම මේ ලැබුවා වර්ෂය නිරෝගී හැම අංශයකින්ම යහපත් වර්ෂයක් වේවායි ප්‍රාර්ථනා කරනවා. ත්වන් සරණයි.